කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ඇති කරන කොළඹ පෝර්ට් සිටි ඉකොනොමික් කමිෂන් පනත අද සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව රැස්වා තිබෙන මොහොතේදී කොළඹ ජාත්‍යන්තර සම්බන්ධතා වඩාත් ශක්තිමත් කරන අපේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් එකතු කරන පනතක් බවට මේ පනතට සහභාගී වෙමින් කරුණු ඉදිරිපත් කිරීමට අපට එක්වන්නට හැකිවීම වැදගත්. මම මුලින්ම සඳහන් කරන්න කැමති ගරු කතානායකතුමනි, 2014 සැප්තැම්බර් මාසේ 17 වෙනිදා එවකට ශ්‍රී ලංකා ජනාධිපති අද අග්‍රාමාත්‍ය අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම අනුව ආරම්භ කරපු එතුමාගේ ආරාධනයෙන් ලංකාවට පැමිණ චීන ජනාධිපති ෂී ජින්පිං මැතිතුමාද එක් වී මේට මුල්ගල තැබුවා. මේක ශ්‍රී ලංකාවේ දැවැන්ත ආර්ථික ශක්තියකට පිවිසෙන මාර්ගය බවට ආරම්භ වුණා. ඒ සමගම චීනය සමග තිබෙන ජාත්‍යන්තර සංවර්ධන ක්‍රියාදාමයට අපි එක් වුණා. ගරු කතානායකතුමනි, මම මේ අවස්ථාවේ අගමැතිතුමාගේ කතාවෙන් පස්සේ සඳහන් කරපු ඒ වැදගත් දේ සිහිපත් කරන්න කැමතියි. සිරිමෝ බණ්ඩාරනායක මැතිණිය අපේ දේශයේ මූදු තීරණය ව්‍යාප්ත කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා වරාය නගර ව්‍යාපෘතිය මගින් අපේ මුහුද ගොඩ කරලා අපේ මාතෘ භූමිය මහා පොළව තවත් පුළුල් කරා. මෙවැනි ඓතිහාසික අවස්ථාවකට කොළඹ නගරයේ පිවිසුණු වැදගත් ක්‍රියාදාමයේ මත ගොඩනගෙන ඒ අනාගතය ශක්තිමත් කරන අවස්ථාවකට මේ පනත අපි මතකයි. පසුගිය රජයේ කාලේ විවිධ උත්සාහයන් තුළින් කඩකප්පල් කිරීමට භාජනය වුණා. අවුරුදු ගණනාවක් අපිට තිබුණු අවස්ථාව පසු බැස්සා. අපිට වන්දි ගෙවන්න සිද්ධ වුණා. අද කොළඹ දිස්ත්‍රික්කයේද මන්ත්‍රීවරයෙක් හැටියට මම සඳහන් කරන්නට කැමති ඒ ක්‍රියා මාර්ගය කොළඹට එකතු කරලා ඒ ක්‍රියා මාර්ගයෙන් අපේ දිස්ත්‍රික්කයට පමණ නොව අපේ සිටියමටද ඒ වැදගත් ජයග්‍රහණය දායක කර තිබෙනවා. ගරු එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කිව්වා අවුරුදු 500කට එහා කතාවක්. එතුමා සිහිපත් කරන්න කැමති 500කටත් එහා කාලේ ඉඳලා කොළඹ නගරේ වෙළඳාමට භාවිතා කරපු තොටුපළක් හැටියට පැවතුණා. ඔබතුමා දන්නවා අවුරුදු 500කට ඉස්සෙල්ලා පෘතුගීසින් ඇවිල්ලා කොළඹ කොටුව මුල් කරගෙන ව්‍යාප්ත වුණා. ඉඩ මදි වෙනකොට පිටකොටුව පැත්තට ගියා. ඒ පැත්තටයි පැතිර ගියේ. ඊට පස්සේ පරංගි කාලේ හල්ස්ටෝප් දක්වා expanded towards හල්ස්ටෝප්. එතනින් ඉංග්‍රීසියෙන් ආවට පස්සේ තවත් පළත් වුණා. පෑලියගොඩ උතුරු දසාව දක්වා බේස්ලයින් පාරෙන් උතුරටත් නැගෙනහිරටත් පුළුල් කරා. තවත් ඒ පැත්තට විහිදෙන්නට නෙමෙයි, මහමුද ගොඩ කරලා අලුත්ම නගරයක්, අලුත්ම ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ඇති කිරීමේ මහා පෙරළියට තමයි මේ පනත සම්මත කරන්න. ඒ නිසා නිදහසෙන් පස්සේ ඔබතුමාට මතකයි, මං සිහිපත් කරන්න කැමති අපේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීතුමාලට අමතක ඇති. In 1978 කොළඹ ආර්ථික කොමිෂන් සභාව ගෙනාවා. එදා ඇති කරපු නීතිමාලාව කියවලා බලන්න. ඒ නීතිමාලාව තුළ බොහෝ විවේචන වලට ලක් වුණා. ඒ අධිකරණයට අපිත් ගියා. ඒ විවේචනයට ලක් වුණේ ඇයි? පළමු වරට සම්ප්‍රදායික ආර්ථික න්‍යායට වෙනස් මාර්ගයකින් රට සංවර්ධනය කරන කාර්මික වැඩපිළිවෙලකට පිවිසුන නිසායි. ඒ අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ ආందోලනයකට පත් වෙනවා. ඒ විවාදයකට පත් වෙනවා. The model was different to what we had followed.
ඒ නීති යටතේ තිබුණු තත්ත්වයන් කාලයක් තිස්සේ අපේ අපනයනයට දැවන්ත ශක්තියක් ඒ කලාපයන් තුළ ඇති කරපු බව අද ආර්ථිකය හැම දෙනාම පිළිගන්න. ඒ නිසා මම තුමාට පාර්ලිමේන්තුවටත් යළිත් සීපත් කරන්නට යන්නෙත් බියෝය පනත ගෙනවා. අපිට කියනවා මේ පනත නැතුව වැඩ කරන්න තිබුණයි කියලා. නෑ, මේ පනත අත්‍යවශ්‍යමයි. ඇයි මේ මොඩල් එක අද වෙනස්. So different model that we are embarking on. ඒට අවශ්‍ය නීති රීති, ඒකට අවශ්‍ය එකඟතාවය යන්නේ නිසා වෙනදාට වඩා වෙනස් වෙනවා. ඉතින් ඒකේ තිබෙන කෑලි අල්ලගෙන ජාතික නිදහස නැති වෙනවා. පාර්ලිමේන්තුවේ අයිතිවාසිකම් නැති වෙනවා. ඒකාබද්ධ අරමුදලට සල්ලි යන්නේ නැහැ. මේ මිත්‍යා කතා. අපි ඇති කරන මේ වැඩපිළිවෙල තුළ ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඉලක්කයට මේ වැඩපිළිවෙල ගමන් කරන්නට පුළුවන්. ඒ වගේම කොළඹ කේන්ද්‍රීය ජාතික ආර්ථිකයකට අලුත් හුළඟක් කපන්න ඉඩ හැටියට පළමු වරට මේ ක්‍රියාදාමය ආරම්භ වෙනවා. මේ සම්පූර්ණයෙන් අපි දකින්නේ. මං ඉතාම ඕනෑකමින් කියන්න තියෙන ඕනේ මේ අලුත්ම දොරටුවක්. ආර්ථිකයේ අලුත්ම දොරටුවක්. වෙනදා තිබුණු දොරටුවක් නෙවෙයි. ඒ නිසා අලුත් දොරටුවක, අලුත් ආකෘතියක, අලුත් මොඩලයකට ජාත්‍යන්තර ගනුදෙනුවලට ගෙන යන දැවැන්ත ඉදිරි පෙම්මකට ගමන් කරන්න පුළුවන් විශ්වාසය මේ වැඩසටහනේ තියෙනවා. ඒක කරන්න කොහොත් තියෙන වෙළඳ කලාපයකට ආර්ථික කලාපයකට බෑ. ඒක කරන්න තවත් අනෙකට BOI එකෙන් දෙන්න සහනයකට කරන්න බෑ. ඒ සුවිශේෂ කේන්ද්‍ර මූල්‍ය කේන්ද්‍රස්ථානයකට අවශ්‍ය දියුණුව ශ්‍රී ලංකාවට පමණක් නොව ඒ අපේ ආසියාවේ දකුණු ආසියාවේ වැදගත්ම දියුණුවකට මූල පෙරනු ලබනවා. ඒ නිසා මේ හදන්නේ මූල්‍ය නගරයක්. ඒක හරියට අපේ වරායට එක නැමක් ඇවත් කන්ටේනර් බහලපු බාලා නැවට සේවා සපයාගෙන යනවා දැකලා තියෙනවා. තවත් නැවක් අපේ වරායට එනවා සේවා සහසුකම් අරගන්නවා. අර කලින් බාපු ගියපු කන්ටේනරේ බාහුල අරගෙන යනවා. ඒ හැමෝම අපේ වරායට ජෙටියට සේවාවට ගෙවීම් කරනවා. රට ඇතුළේ අපි කිසි දෙයකට හානියක් වුණේ නැහැ. මේ විදිහට මේ හැදෙන්නේ මූල්‍ය ක්ෂේත්‍රයේ මුල් කරගත්ත වැදගත් බරපතල ශක්තිමත් දැවැන්ත තොටුපළක්. විවිධ මුදල් වර්ග ඇවිත් ආර්ථිකය මූල්‍ය ආදී සේවා සඳහා සංසරණය වෙලා යනවා. ඒ සඳහා අපේ රටට ගස් ගෙවනවා. ඒ පිළිබඳ නීතිමාලාවල් ඇති කරන්න අනුමැතිය ලබා දෙන පනත අපි සම්මත කරනවා. ඒ මගින් ඇති කරන රෙගුලාසි පාර්ලිමේන්තුවට එනවා. එන්නේ නෑ කියලා කියන්නේ මොන පදනමක් යටතේද? ඒ පාර්ලිමේන්තුව සාකච්ඡාවකට ලක් වෙනවා. විගණාධිපතිවරයාට මේ පිළිබඳ ශක්තියක් නෑ කියලා කියනවා. සම්පූර්ණ සත්‍යයක්. විගණාධිපතිවරයාට මේ කටයුතු සම්පූර්ණයෙන් විමර්ශනය කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති අනුව ඒ පත්වීම් කරලා ඒ පාර්ලිමේන්තුවට වාර්තා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ බලය නැති වී යනවා කියන මිත්‍යාවක් ප්‍රකාශ කරන්න අපේ එහා පැත්තේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලා උත්සාහ නොදර මේ වැදගත් ඓතිහාසික මූල්‍ය ශ්‍රේෂ්ඨය මුල් කරගත් වැදගත්ම කේන්ද්‍රස්ථානයේ ගොඩනගන්න සහයෝගය වෙන්න කියලා කියනවා. අපි දෙගොල්ල අතර මතභේදයක් තියෙන්න පුළුවන්. නමුත් අපි දෙගොල්ලම එකඟයි මෙතන ගොඩනගනවට. අපි දෙගොල්ල අතර වාදය තියන්න පුළුවන්. නමුත් අපි දෙගොල්ලම එකඟ වෙයි මේ මූල්‍ය කේන්ද්‍රස්ථානය ඇති කරන්න කියන එක. එහෙනම් අපි රටේ අනාගතය ගැන බලලා ඒ එකඟතාවයන් ක්‍රියාත්මක කරන මහජන රජය හැටියට ඉදිරිපත් කරලා තිබෙන කටයුතුවට සහයෝගය දක්වමු. අද ලෝකයට සරිලන දියුණු බැංකු, රක්ෂණ, මූල්‍ය වෙළඳ පොළවල්,
වත්මන් කළමනාකරණයේ ආයෝජන සේවා මූල්‍ය ක්‍රම තියන්න ඕනේ. මූල්‍ය කටයුතු නැවතරමන් ප්‍රමාණයෙන් විශාලත්වය පේන්නේ නැහැ. ඒ නිසා හැදෙන්නේ නිකන් තට්ටු නිවාස සංකීර්ණයක් කොලනියක් කියලා බොරු කතන්දර කියන්න පුළුවන්. හැට පේන දේ ගැන හිතන්න පුළුවන්. ඒ නිසා එහෙම බලනකොට අනවශ්‍ය බයක් සකිතයක් ඇති වෙන්නත් පුළුවන් කියන ටික අනාගතය බලමින් අනුමත කරන පනතකට ප්‍රකාශ කරන්න මං කැමතියි. අපි අනාගතය දිහා බලමු. අපි පසු කරලා තිබෙන කාල පරිච්ඡේදය අපි සාකච්ඡා වෙන දේවල් අතර එකඟතාවයක් තියෙනවා. අපේ ප්‍රමාදය ව්‍යාපෘතියක් අනුමත කරන්න ගන්න කාලේ ප්‍රමාදය. මේ නිසා ලෝකයේ අප වගේ තව රටවල් රාශියක ආයෝජනකයන්ට ආරාධනය කරනවා. අතහැරලා යනවා ශ්‍රී ලංකාව ප්‍රමාදයි කියලා අනුමතයක් දෙන්න. මෙයින් ශ්‍රී ලංකාවට සිදු වී තිබෙන අවාසිය හානිය ගැන දෙපාර්ශ්වයම එකඟතාවය ඊයේ විවාදෙත් පළ කරා. එහෙනම් අපි එකඟයි. එක ස්ථානයක මේ කටයුතු වල අනුමැතිය දෙන වේගවත් තීරණ ගන්න පුළුවන් ආයතනයක් ඇති කරන්න. ඒ ගැන ගෙනවිත් වෙන පනත තමයි අපි අද මේ සම්මත කරන්නට සූදානම් වෙන්නේ. එතන අපි මුහුණ දුන්නු පල්වෙන ආර්ථිකයකට තෙතමනයක් දෙන්න to refresh a stagnant economy යම් තාක් දුරට උදා වුණා. දැනට අපිට ලෝක ආර්ථික අභියෝගවලට වඩා දැවන්ත ශක්තිමත් පියවර ගන්න ඕනේ. ඒට වඩා සම්ප්‍රදායික ආපනයන භෝගගෙනන මුදල්ලෝ ලක්ෂ සංඛ්‍යාත අපේ මැද පෙරදිග ඇතුළු ලෝවට සේවය කරන ප්‍රේක්ෂණය සඳහා එවන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ රෙමිටන්ස් මගෙන් එවන මුදල් ප්‍රමාණය හෝ මදි කෙටින්ම අපේ හා සමාන පිරිසක් හෙදියන් හැටියට පිටරට සේවය කරනවා මදි. මේ වගේ උදාහරණ රාශියක් අපිට දෙන්න පුළුවන්. එහෙනම් අපි අලුතෙන් අපේ රටේ ආර්ථිකයට පනගන්වන සම්ප්‍රදායික පිළිවෙතින් වෙනස් වූ අලුත් ආර්ථික ආකර්ෂණය බවට මේ අලුත් දොරටුව පරිවර්තනය කරගමු. එයට එක්වන්නට සූදානම් වෙලා සිටින මෙතෙක් අපේ ආර්ථිකයට කිසි කාලක වසරකට ඩොලර් බිලියන 2ක් ඉක්මවා ආයෝජන කැඳවා ගන්න බැරි වුණා. එන්නයින ආයෝජකයන් විශාල හේතු චෝදනා අපේ පරිපාලන නීති ආයතන රෙගුලාසි ආදී සියල්ල බාධාවන් කියනවා. අපත් කියනවා ආයෝජකයනුත් කියනවා. මොකද ගත යුතු පියවර කතා නායකතුමනි. එය නිවැරදි කිරීමට ගන්න ඕන පියවර. එය සඳහා පුළුවන් පනතක් පාර්ලිමේන්තුව සම්මත කිරීමයි. ඒ සීමා වූ ප්‍රදේශයට මෙය එක කවුලුවක් one window one stop shop ලෙසයි මේ ජාත්‍යන්තර මූල්‍ය නගරයේ ඉදිවන්නේ. මේ නිසා අපේ ඉලක්කය වී තිබෙන්නේ මං කලින් සඳහන් කරපු විදිහටම ගරු අග්‍රාමාත්‍යතුමා මේ සභාවටත් රටටත් ප්‍රතිඥා දුන්නා ඩොලර් බිලියන 15ක ඇමරිකානු ඩොලර් බිලියන 15ක විදේශ ආයෝජන මේ හරහා ආකර්ෂණය කරගන්න. To attract 15 billion US dollars as foreign direct investment within the next 5 years. අපේ රටේ වැඩ කරන ජනතාවට හා වැඩ කරන්න බලන් ඉන්න තරුණ පරම්පරාවට වෘත්තිකයන්ට මේ ජයග්‍රහණය පුළුල් අයිතියක් ලබා දෙන්න. රැකියා ලබා දෙන්න. ඒ විශාල රැකියා ප්‍රමාණයකට හිමිකම් කියනවා. මේ තත්ත්වේ අපේ රටේ හැකියාව උවමනාව තියෙන නම් එය ඇති කර දීමට අවශ්‍ය පියවර මේ උදව් වෙනවා. අපේ රටේ කම්කරු නීති ගැන සඳහන් කරා. අපිට GCEC එනකොට කම්කරු නීති ප්‍රශ්නයක් තිබුණා. අපිට BOI කලාපෙනකොට කම්කරු නීති ප්‍රශ්නයක් තිබුණා. අපි ඒවා හාම්පුතුයි වෘත්තීය සමිති විවිධාකාරයෙන් අලුත් නිර්මාණශීලී වැඩපිළිවෙළ වලින් ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන තියෙනවා. අපි බිය වෙන්න ඕනේ නැහැ. අපේ රටේ ශ්‍රමය වගේම හාම්පුතුන්ට ශ්‍රමයටත් අතර තියෙන සම්බන්ධය අලුත් යුගයකට ගෙනියන්න පුළුවන්. ඒ අපි නිර්මාණය කර දී තිබෙනවා අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් වැඩ කරන ජනතාවත් අපේ හාම්පුත්තු. කොවිඩ් වසංගතය ආපු වෙලාවේ කතානායකතුමනි මගේ කතාව සංකරමින් කරන්නට පෙර කොවිඩ් වසංගතය ආපු වෙලාවේ මම කම්කරු අමාත්‍යවරයා
පළවෙනි ඉල්ලීම, දෙවෙනි ඉල්ලීම, තුන්වෙනි ඉල්ලීමත් උනේ හාම්පුතුන්ගේ ලක්ෂ ගණන් අස් කරන්න අවසර දෙන්න කියලායි. අපි අවසර දුන්නේ නැහැ. අපි හාම්පුතුයි වෘත්තීය සමිතිය කැඳවලා ත්‍රිපාක්ෂික එකඟතාවයකට ආවා. ඒ අය අයින් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අතර යම් යම් දීමනා ගෙවීම් අතර වෙනසක් කරලා ඒ හැම සේවකයෙක්ටම හිමි අයිතිවාසිකම් ආරක්ෂා දෙන්න. එය ලංකාවේ හාම්පුතුන්ගේ සම්මේලනයේ හවුල් වුණා. මම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන නිසා බය වෙන්න දෙයක් නැහැ. අපිට ජාත්‍යන්තරවයකට පසුසුන් ලැබුණා. ආදර්ශමත්ම පියවර ගත්තේ අපි කියලා. ඉන්දියාවේ දහස් ගණන් නිවාස කරා. අපි එවැනි තත්ත්වයක් උදා වෙන්න ඉඩ තිබ්බේ නැහැ. අපේ අපනයන ශේස්ත්‍රය සුවිශේෂව ආරක්ෂා කරගන්න. ඒ නිසා විවිධ දැනුම් හැකියාවන් කුසලතාවයන් දියුණු කරගන්න මේක අවස්ථාවක් වෙනවා. ජාත්‍යන්තර එක්ක මූල්‍ය ශේස්ත්‍රයේ පැහැදිලි තරඟයක් දෙන්නට පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. දුබායි සිට ඒ වගේම සිංගප්පූර්, චීනයේ විවිධ මෙවැනි කේන්ද්‍රස්ථාන සමග දකුණු ආසියාවේ ඇති වෙන්නේ මේ බව ඉතාම ඕනෑකමින් ආඩම්බරයෙන් මේ අභියෝගයට අපි මුහුණ දෙන්නේ. පොඩි පොඩි වගන්තිවල පොඩි පොඩි වචන ගැන කතා කරමින් කාලය ගත කරන්න එපා. ලෝකෙ වෙනස් වෙනවා වේගෙන්. මම විශේෂයෙන් මතක් කරන්න කැමැති. මගේ එහා පැත්තේ ඉන්න මිත්‍රයන්, few days ago on 14th of May the Bloomberg reported Sri Lanka bonds go from Asia's worst to best after China loan. මේ මගේ කියමනවල් නෙමෙයි. අපි කවුරුත් ලෝකයේ ධනවාදී ආර්ථිකයේ උච්චම ස්ථානයක ඉන්නවයි කියන එක්සත් ජනපද ඇමරිකාවේ Bloomberg reported Sri Lanka notes have returned 15% this quarter, extending year-to-date gains to 25%. The best performance for any Asian nation. The US currency debt in 2021 is, as reported by Bloomberg Barclays index shows. Sri Lanka's government debt is leading gains in Asian dollar bonds. අපිට වැඩි වෙනවා අඩු වෙනවා. නමුත් ශක්තිමත් පදනමකට ජාත්‍යන්තර විශ්වාසය ඇති කරගත හැකි කේන්ද්‍ර ස්ථානයක් බී කරන්නට ලැබෙන අවස්ථාවේදී ඒ ජාත්‍යන්තර විශ්වාසය තමයි ලෝකයේ ආයෝජකයන් කැඳව ගන්න තිබෙන එකම විශ්වාසය. එහෙම නැතුව කනගාටුයි මං කියන්නේ. මේ ආණ්ඩුව ගෙදර ගියා විතරක් නෙමෙයි මේක හිටපු අගමැතිත් පරද්දලා ගෙදර යවුවා. අගමැතිතුමාව අතහැරලා දාලා යන්න ගියා. මේ අයද අපිට කියන්නේ ඒ කාලය වඩා හොඳයි කියලා. ඒ කාලේ ඒගොල්ලන්ට හොඳත් නැහැ. ඒ කාලේ රටට හොඳත් නැහැ. ඒ නිසා මහජනයේ තීන්දුව දීලා බලය අපට ඉදිරියට ගමන් කරන විශ්වාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පවරනු ලැබුවේ කියන එක මම ඉතාම නැක්කම. Sri Lanka government debt is leading gains in Asian dollar bonds this year as investors bet that nation will avoid defaulting in short-term notes. මම මතකයි කියන්න ඕන ගෞරවයෙන් චීනෙට කවුරුත් බයක් දක්වනවා. චීනයේ බිහි වෙච්ච දවසේ ඉඳන් එයයි චීන මේ උරුමය. අපි චීනයත් එක්ක ගනුදෙනු කරන්නේ මිත්‍ර රටක් හැටියට. ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩු, ශ්‍රී ලංකාවේ ඔබේ ආණ්ඩු චීනය සමග ගිවිසුම් වලට ඇවිල්ලා තියෙනවා. දියුණු කරන්න උදව් වෙනවා. අපේ මිත්‍රේ. ඉතින් අපිට ඒ අය සමග මිත්‍රත්වය ගැන සැක තියෙන රටවල් චීනයේ බිහි වෙච්ච දවසේ ඉඳන් චීනය හෙලා දක්වා. අන්තිමට ඒ රටවල් තානාපති සම්බන්ධකම්වත් ගත්තේ පිළිගත්තේ නැහැ. මට මතකයි මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට ඉන්න කාලේ එක්සත් ජනපද ඇමරිකාවේ ජනාධිපතිතුමා චීනට ගිහිල්ලා මව්සේතුන්ගේ ඉදිරියේ ඉඳගෙන චීන ඇමරිකානු මිත්‍රත්වයේ අලුත් පරිච්ඡේදයක් ඇති කරන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා මේවා එක මතයක ඉඳලා දකින ලෝකයක් නෙවෙයි ගමන් කරන්න කියන ටික තාම ඕනෑකමින් ඊයේ පෙරේදා වෙනකොට එක්සත් ජනපදය ඉහළට ගියා වගේ. I wish to congratulate the Chinese row of its successful mission on the red planet Mars, only a few months apart from a similar mission by the United States. ඉතින්
එවැනි දියුණුවක ඉන්න රටකට එය ඉදිකරන මේ ක්‍රියාදාමේ ඒ ණය ගෙවලා ඒ අපිට හිමි වෙන දියුණුවකට ඒ භූමියෙන් තුනෙන් එකක් අපිට හිමකම් කියන්න පුළුවන් තත්වයකින් ආරම්භ වුණේ. ඒ තත්ත්වය අද වෙනස් වෙලා වුණා. මේ රටවල් දෙකම අතර ඇති කරන තියෙන මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය තරංගයන් ලෝකයේ විද්‍යාවටත් ආර්ථිකයටත් දායක වෙමින් පවතිනවා. ගරු කතානායකතුමනි, අපි කොවිඩ් සංගතය ගැන කනගාටුදායක තත්ත්වයක් හරහා ගමන් කරන වෙලාවේ අපි විශ්වාස තබනවා අපි ගෙන යන වැඩපිළිවෙලට අපිට මේ සහයෝගය දෙන සෑම රටක්ම ලබා දෙන සහයෝගය මත අපි විශ්වාසය තබලා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශේස්ත්‍රය කෙරෙහි තිබෙන විශ්වාසය සමග ජනාධිපතිතුමා ඇති කර තිබෙන වැඩපිළිවෙලට මෙයින් මිදෙන්න පුළුවන් බව තරයේ විශ්වාස කරමි. ඒ බව අපේ අසල්වාසී රටවල් භයානක තත්ත්වයකට හරහා ගමන් කරා. සති කීපයකට කලින් එයින් ගොඩේමින් ඉදිරියට ගමන් කර හැකි තත්ත්වයන් ඔප්පු කරමින් තිබෙනවා. මම ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරන්න කැමැති. Scholarly researcher Dr. Duc Hong Vo from Vietnam, my friend would understand, show that Ho Chi Minh City possesses many potentials and advantages for being a financial center in the Asia Pacific region. From 2001 to 2017, the proportion of the unskilled workforce has reduced from 38% to 21% unskilled of the total labor force. More astonishingly, the proportion of highly educated workforce grows from 18.9 to 25%. Singapore has been growing as a key Asian financial sector. Dubai has been growing as a key Middle East financial sector for a long time. There had been very dry spot in between. This long due will now be served by the Colombo International Financial Center and the Colombo Varaya Sangvardhana සභාව මගින් කොමිෂන් සභාව මගින් ඒ කටයුතු වලට උර දෙයි. ඒ ලංකාවට පමණක් නොව අපේ අසල්වාසී රටවලටද. Finances are not limited to a country, Honorable Speaker. It deals with the entire international community. With the available resources, this will be extended to facilitate our immediate neighbors too, the SAARC, in the BIMSTEC and IORA. As Foreign Minister Sri Lanka, I wish to make this opportunity to request, as the Prime Minister requested, for all Sri Lankan national business entrepreneurs to take the necessary steps for investment in the Colombo International Financial City. අපේ දේශීය කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාරිකයන් ගැන සමවිතම ඒ මතයට ශක්තිය දෙමින් කටයුතු කර මන්ත්‍රීවරයෙක් හැටියට මහජන එක්සත් පෙරමුණ මේ සභාවේ තනියමත් එකමුතුවත් විවිධ අවස්ථාවල අත්‍යවශ්‍ය සේවා රාජ්‍යාංශයෙන් සැපයුතු බව පිළිගන්නා මූලධර්මයක්. එනමුත් නව ආර්ථික ක්ෂේත්‍රයක් කරා අපේ දේශීය වෙළඳ ව්‍යාපාරික කර්මාන්ත පැලැන්තියට ප්‍රවිෂ්ඨ වෙලා දියුණුවක් කරා ගමන් කිරීමේ සුවිශේෂ අවස්ථාව සමවිතම විවෘත වී තිබී බව ප්‍රකාශ කොට බැඳී සිට ක්‍රියා කළා. මේ භූභාගය අපේ බහුමික අඛණ්ඩතාවය තුළ ස්වෛරී භාවය තුළ සුරක්ෂිතයි. ඒ ලෙසටම ආරක්ෂා කරගන්න ඕනේ. ඒ තුළට අපේ පොහොසත් සංස්කෘතික කාන්දුවීම නිරාසායම සිද්ධ වේවි. ඒ අපේ උරුමයයි. මේ දේවල් කරන්න පුළුවන් මිනිස් සම්පතක් අපිට ඉන්නවා. ඒ ගැන අපි බය නොවෙමු. අපි මූණ දෙමු ඉදිරියට. ඒ ගැන හිතලා ඕන වෙන්න ශ්‍රේෂ්ඨ අධිකරණයේ සරල බහුතරයකින් සම්මත කරන්න අවශ්‍ය මඟ පෙන්වීම කළා තියෙනවා. ඒ අනුව අපි අද දිනේ සංශෝධනයන් ගියමු. රජය වෙනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ඒ වගේම සාගර කාර්යවර්ෂ මැතිතුමා were intervening party in the Supreme Court application. So all our views, the views represented by the council
on behalf of the intervening parties also contributed to these relevant changes that have been recommended. එනිසා වැදගත් ජාතියේ අනාගතය පිළිබඳ බරපතලම අවස්ථාවකට මුහුණ දෙන මේ කාල පරිච්ඡේදයේ මූල්‍යමය අභියෝගය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය සම්ප්‍රදායික කවුළු වලින් බලින් නැතුව අලුත්ම කවුළුවකින් විවෘත කරන අවස්ථාවට අපි සියලු දෙනා පාර්ලිමේන්තුවේ එක්වෙමු කියන ටික සඳහන් කරමින් මම ස්තුතිවන්ත වෙනවා. ඕම ස්තුතියි.